අයිබෝවන් ඔබට සුපුරුදු ශනිදාවේ ශනිදා අයිබෝවන් වංග මහකවි රබීන්ද්‍රනාත් tagore තුමන් වරක් ප්‍රකාශ කළ තියෙනවා නිහඬතාවලු ලෝකේ මිහිරිතම සංගීතය. දැන් සංගීතයේදී හඬ ඇහෙන්නේ. හැබැයි ඒ හඬ අතරේ නිහඬතාව නොවන්නට ඒ මිහිරියාව උපදින්නේ නැහැ. ඒ නිසා හඬත් නිහඬතාවත් නිසි පරිදි ලය රිද්ම පිහිටවලා අපගේ භාවයන් ප්‍රකම්පනය කළ විට මිහිරි සංගීතය උපදිනවලු. ඒ වගේම අපේ රටේ විද්වතුකු වන පරාක්‍රම කොඩිතුවක්කු කවියාණන් කියලා තියෙනවා එක වරක් මුළු ලෝකෙම ගමන් කරන්නේ එකම රිද්මයකටලු. දැන් මේ රිද්මය හඳුනාගෙන ඒ වගේම අපි අපේ ජීවිතය තුළ හැම මොහොතකම සැප සම්පත් විතරක් බලාපොරොත්තු වෙන්නේ ජීවිතය ගෙවනකොට සමාලාට ජීවිතය ලස්සන වෙන්නේ හෝ රසවත් යන්නේ නැහැ. අර අප හිතන දේ අපට මතු පිටින් පෙනෙන දේ වගේම තවත් දේවල් තිබෙනවා ජීවිතය ලස්සන කරන්නට. අද දවස, හෙට දවස, අනාගතය සැබෑවටම අර්ථය සහ රසය සපිරි ජීවිතයක් බවට ඔබට පත් කර ගන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද අපි වැඩසටහන ආරම්භ කරන්නට සූදානම්. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් ලෝකේ කොයි තැන මොනෑම මොහොතක කතා වෙන මාතෘකා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පාලන ව්‍යුහය, රාෂ්ට්‍ර පාලනය පිළිබඳව කතා බහ කරද්දී ප්‍රජාතන්ත්‍රවාදී ආසියාකරයේ තිඹිරිගේ විදිහටත් බොහෝ දෙනාගේ විරුදාවලියට ලක් වුණා. 30 දශකය වන විට සර්වජන ඡන්ද බලය හිමි වුණු අපේ රට මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ඔස්සේ ගමන් ගොස් 78 ව්‍යවස්ථාවට අනුව 9 වන පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම පසුගියදා සිදු වුණා. ඉතින් පාර්ලිමේන්තුව තෝරාපත් කරගත් මේ කාලය තුල අපිට හිතුණා ඉතාම හොඳයි කියලා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පාර්ලිමේන්තුවේ සැකැස්ම, අලුත් මන්ත්‍රීවරුන් දිවුරුම් දීම, කතානායකවරයා පත් කර ගැනීම, එවැගේම ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා හැටියට පාර්ලිමේන්තුව හමුවේ පළමු වරට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආදී දේවල් වලට පාර්ලිමේන්තුව තුල මේ ව්‍යුහය තුල තිබෙන සූදානම සහ සම්ප්‍රදායන් පිළිබඳව මම හිතන්නේ අපි පුරවැසියෝ හැටියට දැනුවත් විය යුතුමයි. ඒ හින්දා අපි මේ හෝරාවකුත් අඩු හෝරාවක කාලය සඳහා වෙන් කර ගන්නට කල්පනා කළා. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්, ඒ වගේම සහකාර මහලේකම්තුමා, ඒ වගේම සහකාර මහලේකම් තුමිය පරිපාලන, ඒ වගේම වේත්‍රධාරී තුමන් සමග එකතු වෙලා අපි කතා බහ කරන්නට කල්පනා කරන්නේ. ඒ අනුව අපි එහෙමනම් ගෞරවයෙන් පිළි අරගනිමු. මගේ සමීපයේ සිටින අපේ සහකාර මහලේකම්තුමා ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මැතිතුමන්, අයිබෝන් ඔබතුමන්. ඒ වගේම කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් පරාක්‍රම ඉද්දවල මැතිතුමන් අපත් එක්ක ඉන්නවා. අයිබෝන් ඔබතුමන්. ඒ වගේම ඉන්හා පැත්තේ සහකාර මහලේකම් පරිපාලන කුෂානී රෝහණ ධීර මැතිණිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන්. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ බොහෝ වෙලාවට කතා බහ වෙන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන්. නියෝජ්‍ය මහලේකම් තුමනි, දැන් 20 වනදා 9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කියලා අපට ආරංචි වෙනවා. ඒකෙතද තියෙන සූදානම මොකක්ද? ඒ වගේම මේක උත්සවයක්ද විදියට සූදානම් කරලාද අපිට දැනගන්නට කැමති වටපිටාව. ඔව් සේල. ඔබ කිව්ව වගේ 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා පැවැත්වූ මහ මැතිවරණය නිමා වෙලා අපි 20 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මහා මැතිවරණයෙන් පසුව රැස් වෙන ප්‍රථම දිනය තමයි 20 වෙනිදා. ඒ දින ඇත්තටම අංශ දෙකකින් අපි සමන්විත වෙනවා. ප්‍රධාන වශයෙන් 20 වෙනිදා උදේ අපි 9:30ට රැස් වෙනවා කතානායකතුමෙක් තෝරාපත් කර ගැනීමේ කාර්යය සඳහා. ඉන් අනතුරුව සභාව අත්හිටුවීමකින් පසුව පස්වර 3ට නැවත වතාවක් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙනවා ඇති. එතකොට මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සියල්ල සූදානම් නැහැ. සූදානම් වෙමින් පවතිනවා. මොකද තව අපිට දින ගණනාවක් තියෙනවා 20 වෙනිදා එනකොට. මොකද මේක ඔබ අපි දකින ආකාරයට රූපවාහිනී දකින ආකාරයට සරල ක්‍රියාවලියක් නෙමෙයි. මේ පිටවස විශාල කාර්යභාරයක් සිදු කරන්න තියෙනවා. විශේෂයෙන්
සමස්ත කාර්ය මණ්ඩලයේම වේත්‍රධාරීතුමා ඇතුළු ඒ වගේම මහලේකම්තුමාගේ මෙහෙයුම මත විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා කටයුතු දැන්ටමත් අපි සම්පාදනය කරමින් පවතිනවා, කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී වෙනදාට වඩා සුවිශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ ලෝක වසංගත තත්ත්වය, ඒ කියන්නේ ලංකාවටත් තියෙන වසංගත තත්ත්වය අනුව අපට පාර්ලිමේන්තු රැස්වීම පවත්වන්නට සිදු වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අපට නිර්දේශිත මෙහෙයුම් මාර්ග උපදේශ මත තමා අපට පාර්ලිමේන්තු රැස්වීම ඉදිරියේදී පවත්වන්න සිදු වෙන්නේ. ඒතර ඒවටත් අනුගත වෙමින් තමා ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතු සිදුවන්නේ කියන එක මම දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම දැන් මේ මංගල සැසිවාරය ඉන්පසු විධායකීය ප්‍රධානියා හැටියට ජනාධිපතිවරයාගේ සම්බන්ධ වීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමත් ඒ වගේම රටේ තෙවැනි පුරවැසියා වන කතානායකතුමන් තෝරාපත් කර ගැනීමත් ආදී කාරණා පිළිබඳ පවතින සම්ප්‍රදාය මොකක්ද? ඔව්. පාර්ලිමේන්තුවේ අර මම කලින් සඳහන් කරා වගේ 20 වෙනිදා 9:30ට රැස්වන්නේ මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන පළමුවෙනි රැස්වීම ලෙස. ඒතර ඒ අවස්ථාව වෙනකොට කතානායකතුමෙක් පාර්ලිමේන්තුවේ නැහැ. ඒකනේ. එතකොට ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසින් 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීමේ කටයුත්තේ නියැලෙන්න ඕනේ. ඒතර මහලේකම්තුමා තමයි ඒ කාර්යභාරය පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නේ. මොකද පාර්ලිමේන්තුව කැඳවීමේ නියෝගය, කියන්නේ ජනාධිපතිතුමා විසින් නිකුත් කළ නියෝගය එතුමා කියවීම පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දිනාටම එතුමා විසින් අවස්ථාවක් ලබා දෙනවා 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා කතානායකතුමෙක් තෝරාපත් කර ගන්නා ලෙස. ඒතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් ඕනෑම මන්ත්‍රීවරයෙකු කතානායක ධූරය සඳහා තෝරාපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. කියන්නේ එහි කිසිම සම්ප්‍රදායක් නැහැ. කියන්නේ කිසිම සීමාවක් නැහැ. ජ්‍යෙෂ්ඨ වෙන්න ඕනේ, කනිෂ්ඨ වෙන්න ඕනේ, එහෙම සීමාවක් නැහැ. නමුත් අර ඔබ කියවාක සම්ප්‍රදායනුකූලව සාමාන්‍ය කතානායකතුමෙක් පත් කරන්නේ පාර්ලිමේන්තුව පිළිබඳ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව හසල දැනීමක් තියෙන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් තමයි සාමාන්‍යයෙන් සම්ප්‍රදායනුකූලව කතානායක ධූරය සඳහා තෝරාපත් කරගන්නේ. හොඳයි. දැන් මෙවර රටේ පුරවැසියෝ හැටියට අපි බලාගෙන ඉන්නේ 225කින් සමන්විත ආසන සංයුතිය කොහොමද මෙවර ප්‍රතිපලත් එක්කලා බෙදාවෙන් කරන්නේ කියන කාරණාව මම හිතන්නේ මාධ්‍යවලත් විවිධ මත සහ යෝජනා කෙරෙන ආකාරය පිළිබඳව අදහස් පළ වුණා. කෙසේ වෙතත් ඒ සඳහා වගකීම් බාර වේත්‍රධාරී තුමන්ගෙන් අපි අහමු මේ මෙවර සූදානම කොහොමද කියලා. ඔවසේල ඒ ගැන කිව්වොත් එහෙම ඇත්තටම අපි පළමු දිනේදී ඒ කියන්නේ ප්‍රථම රැස්වීම පෙරවරු 9:30ට පැවැත්වෙන රැස්වීම අපේ නියෝජ්‍ය මහලේකම්තුමා කිව්වා වගේ එම රැස්වීමේදී අපි ආසන වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඒක අපේ ස්ථාවර නියෝග 3 1 2 ප්‍රකාර ඒ සම්බන්ධව විධිවිධාන පනවලා තියෙනවා. මම හිතනවා ඇයි මේ පනවන්නේ නැත්තේ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් මම සකස් කරන සැකැස්ම ගරු කතානායකතුමා අනුමැතියක් දෙන්න ඕනේ. එම අවස්ථාවේ ගරු කතානායකවරයෙක් පත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ මේ ස්ථාවර නියෝගයේ ඒ ආකාරයෙන් සකසන්නේ නැත්තේ කියලා. දැන් අපි සැකස්මට ආවොත් එහෙම අපේ පාර්ලිමේන්තුවේ දකුණු කතානායකතුමාගේ දකුණු අත පැත්ත ආසනයේ සිට දකුණු අත පැත්ත තමයි ආණ්ඩු පක්ෂයට වෙන් වෙන්නේ. මම සෙන්කෝලේ ගිහිල්ලා තබන්නෙත් අර සෙන්කෝලේ ශීර්ෂය මුදුන ආණ්ඩු පක්ෂයට පැත්තට මූණලා තමයි මේ සෙන්කෝලය ඉහළ ආධාරකයේ තබන්නේ. හැබැයි මෙම අවස්ථාවේ විශේෂයක් තියෙනවා අසේල අපි පාර්ලිමේන්තුවක් හරි හැටි සකස් වෙලා නැහැ. ඒ නිසා මම එදින දැන් 9:25ට ඝනපූර්ණ සීනුව නාද වෙනවා. 9:30ට අපි මම පෙරහැරින් අපි අරන් යනවා මේ රැගෙන යනවා වේතරය. වේතරය කියනවා සෙන්කෝලේ කියලාත් කියනවා. මම සෙන්කෝලේ එදා තැන්පත් කරන්නේ 15 ආධාරකේ. ඒක තමයි විශේෂත්වය. ඒතොර ඒක තැන්පත් කරනවා. මම දැන් එන්නම් අර ආසන සැකස්මට එනකොට අපේ තියෙනවා පාර්ලිමේන්තුවේ එක පැත්තකට 116ක් ආසන. ඒතොර දෙපැත්තේ 232ක් ආසන තිබ්බට අපිට ආසන අවශ්‍ය වෙන්නේ 225යි. ඒ 224යි අවශ්‍ය වෙන්නේ කතානායකතුමා පත් වුණායින් පස්සේ. නමුත් අතිගරු ජනාධිපතිතුමාට වෙනම ආසනයක් වෙන් කරලා තියෙන නිසා 225 නැවතත් ඒ විදිහට අවශ්‍ය වෙනවා. ඒතොර අපේ පාර්ලිමේන්තුවේ දකුණු අත පැත්තේ කතානායකතුමාගේ පළවෙනි පේළියේ 8 වෙනි ආසනය
අපි අතිගරු ජනාධිපතිතුමාට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ 7 වෙනි ආසනය ගරු අග්‍රාමාත්‍යතුමාට වෙන් කරලා තියෙනවා. 6 වෙනි ආසනය සභානායකතුමාටත් 5 වෙනි ආසනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකටත් ලෙස තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපේ වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදායට අනුව සාමාන්‍යයෙන් නම් අගමැතිතුමාට මුහුණලා තමයි විරෝධ පක්ෂ නායකතුමා සිටින්නේ. නමුත් දැන් මේ අවස්ථාවේ අපි ඇතිවෙච්ච ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපිට එතින් පොඩ්ඩක් බැහැර වෙන්න වෙලා තියෙනවා. නමුත් විපක්ෂයේ 8 වෙනි ආසනයේ තමයි අපි විරුද්ධ පක්ෂ නායකතුමාව අසුන් ගන්වන්නේ. එම පක්ෂයෙන්ම පත් වුණොත් එම දැන් අලුත් අනතුරක් තියෙනවා විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක කියලා. එම පක්ෂයෙන්ම පත් වුණොත් අපි ඔහුව අසුන් ගන්නවා 7 වෙනි ආසනයේ. අපි හිතමු වෙනත් පක්ෂයකට ඒ තත්ත්වය ගියා මීට පෙර එහෙම වෙලා තියෙනවා. එතකොට ඒ පක්ෂයේ ඉන්න පුද්ගලයාට අපි ආසන වෙන් කරන ස්ථානයට තමයි ඔහුව අසුන් ගන්වන්නේ. එතකොට ඊට යහට ගිහිල්ලා තව තියෙනවා පාර්ලිමේන්තුවේ දැන් කතානායකතුමා පත් වුණායින් පස්සේ අර නියෝජ්‍ය මහලේකම්තුමා කිව්වා වගේ නියෝජ්‍ය කාරක සභාපතිවරේ නියෝජ්‍ය කතානායකතුමා නියෝජ්‍ය කාරක සභාපතිතුමා පත් වෙනවා. ඒ පත් වුණාම අපි උන්ටත් ආසන වෙන් කරලා තියෙනවා. අපි හිතමු ආණ්ඩු පක්ෂයෙන් පත් වුණා කියලා මේ දෙදෙනාම. එතකොට ආණ්ඩු පක්ෂයේ 21 වෙනි ආසනයත් 41 වෙනි ආසනයත් අපි ඕනට වෙන් කරනවා. විපක්ෂයට මේක ගියොත් ඒකත් ඒ ආකාරයෙන්මයි විපක්ෂයේ පැත්තේ වම් මත පැත්තේ 21 සහ 41 වශයෙන් තමයි වෙන් කරන්නේ. දැන් ඊළඟට කාර්යය තමයි දැන් මේ දිනවල මම කරගෙන යන්නේ පත්වෙච්ච කැබිනට් අමාත්‍යවරුන්. පත්වෙච්ච රාජ්‍ය අමාත්‍යවරුන් ඊළඟට අනිකුත් മന്ത്രിතුමන්ලගේ ජ්‍යෙෂ්ඨතාවය අනුව ඔවුන් අසුන් ගන්නවන්නේ කොහොමද කියලා. දැන් මම තමයි අතරම වේතධාරී දෙපාර්තමේන්තුවෙන් තමයි ජ්‍යෙෂ්ඨතා ලේඛනය සකස් කරන්නේ. ඒ සියලුම දත්තයන් අපි සතුයි. ඒතර ඒ දත්තයන් පාදක කරගෙන අපි ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව දැන් සකස් කරමින් යනවා. දැන් මෙතනදී මම විශේෂයක් කියන්න ඕනේ දැන් අපේ කැබිනට් මණ්ඩලයේ ඉන්න පුළුවන් පෙර ජනාධිපතිවරයෙක්, පෙර අගමැතිවරයෙක්, පෙර කතානායකවරයෙක්, පෙර සභානායකවරයෙක්, පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයෙක්, පෙර විරුද්ධ පක්ෂ නායක. එම තනතුරක් දරලා තිබුණා නම් කැබිනට් මණ්ඩලයේ කොපමණ ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨතාවයේ අඩු වුණත් ඒ තනතුරු දැරීම හේතුවෙන් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාවයෙන් ඉහළට යනවා. කැබිනට් මණ්ඩලයේ නෝ മന്ത്രി මණ්ඩලයේ සිටියොත් ඒක මම එන්නම් එතනට. එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ ඉස්සෙල්ලාම අපි ඒ ප්‍රමුඛතාවය දෙනවා. ඊට පස්සේ තමයි අපි අර ජ්‍යෙෂ්ඨතා ලේඛනයත් එක්ක යන්නේ ඇමතිවරු. දැන් මම උදාහරණයක් කිව්වොත් දැන් අපේ අවස්ථා කීප ගණක් එහෙම වෙලා තියෙනවා. එකම ඒ කියන්නේ අමාත්‍යවරු දෙතුන් දෙනෙක් එකම දවසේ තමයි ඇමතිකම් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ පෙර පාර්ලිමේන්තු වල. ඉතින් අපි ඒක බැලුවම ඊට පස්සේ අපිට බලන්න වෙනවා ඒ අපි දෙතිදෙනෙක් කියමුකෝ. ඒ තිදෙනා ඊට පෙර යම් ඇමතිකම් තනතුරු වලට පත් වෙච්ච දිනයක්. ඒතකොට ඒකත් එකයි. එහෙම තත්ත්වයක් තිබුණා. එවැනි අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා ඔහු පාර්ලිමේන්තුවට මුලින්ම බැඳිච්ච දවස බලන්න. ඒකත් සමවෙච්ච අවස්ථාවල් තියෙනවා. මොකද එහෙම වෙන්න ඉඩ කඩ වැඩි නිසා. වැඩි. මොකද එකටපත් වෙච්ච එකටම තනතුරු හම්බෙච්ච උදවිය ඉන්න නිසා. එතකොට අපි බලනවා ඒ മന്ത്രിතුමන්ලගේ සේවා කාලය පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ සමහරක් ඉන්න පුළුවන් පත් වෙනවා, පරදිනවා, නැවත එනවා ඒ ආකාරයට. නමුත් ඒකත් එකතු වුණොත්, ඒකත් එක සමහන වුණොත් අපිට සිද්ධ වෙනවා සිංහල හෝඩිය. ඒ කියන්නේ අකාරාදියට ගිහිල්ලා වාසගමත් එක්ක ආසන සකස් කිරීමක් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි යන්නේ රාජ්‍ය ඇමතිවරුන්ටත්. ඒ ක්‍රමවේදයම තමයි අනුගමනය කරන්නේ. ඔබ ඇහුවා മന്ത്രിවරුන්ගේ. മന്ത്രിවරුන්ගෙත් ඒ ආකාරයටමයි එතන සිටියොත් එහෙම හිටපු ජනාධිපති කෙනෙක්, හිටපු අගමැති කෙනෙක්, හිටපු කතානායකතුමා කෙනෙක් ඒ മന്ത്രിවරුන්ගේ පිරිසේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වෙනවා. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ඉල්ලීමක් කරන්න පුළුවන් ගරු කතානායකතුමා. මේ සැකස්ම තීරකයා ගරු කතානායකතුමා. අවසාන තීරකයා. එතකොට ඉල්ලීමක් කරන්න පුළුවන් සමහරම උදාහරණයක් කරලා අපේ එවැනි කෙනෙක් හිටියොත් කැබිනට් නොවුවත් අසුනක් පනවන්න කියලා ඉල්ලීමක් කරන්න බැරි නෑ. එහෙම කරොත් එහෙම කතානායකතුමාගේ අභිමතය තමයි තියෙන්නේ. දැන් එහෙම වෙච්ච අවස්ථාවල් තියෙනවා ඒ තනතුර ගැන නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා පක්ෂ නායකයෙක්. ඔහුට හැබැයි ජ්‍යෙෂ්ඨතාවය අනුව ලැබිලා තියෙන දෙවෙනි පෙළ. හැබැයි ඔවුන්ට ඕන වෙනවා පළවෙනි පෙළට ගේන්න. එතකොට මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට පුළුවන් ඉල්ලීමක් කරන්න කතානායකතුමාට. ඉතින් කතානායකතුමා ඒකට ඉඩ දුන්නොත් අපි ඒ අනුව ආසන පනවනවා. ඒ වගේම අපි පැනෙව්වා එක්තරා කාලයක අපි පූජ්‍ය පක්ෂයට අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් ප්‍රථම පෙළ අසුනක් පනවපු අවස්ථාවල් තියෙනවා.
ඕක තමයි සැකස්ම අපේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ඔබතුමා ඉතාම ලස්සනට ඒක පැහැදිලි කළා පිළිවෙලට. ඒක ගැන බෙහෙවින් ස්තුතියි. ඔය ගමම් පැහැදිලි කරන්නකෝ දැන් මේ සෞඛ්‍ය අභියෝගයත් එක්ක කොහොමද ඔය ආසන පැනවීම? ඔව් ඇත්තටම අපිට ලොකු අභියෝගයක් වෙලා තිබුණා. ඇත්තටම අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා අම්මික දසනායක මහත්මයාත් අපේ නියෝජ්‍ය මහලේකම්තුමා මෙතන සිටින නීලිද්දල මහත්මයා අපි ඉල්ලීමක් කරා එතුමන්ලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ පාර්ලිමේන්තුව අපි පටන් ගත්තම කෙලෙසද අපි මේ පාර්ලිමේන්තුව පවත්වන්නේ. මොකද මේ මීටර එක මේ දුරස්ථභාවය රැක ගැනීමෙන් කොහොමද අපි මේ තත්ත්වය ගෙනියන්නේ කියලා. ඒතකොට අපි ඒ අනුව අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාව හම්බෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා කණ්ඩායමක්. ඒතෙද්දී ඇතිවෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගම්ලත් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඇවිල්ලා නිරීක්ෂණ චාරිකාවක් කරලා පාර්ලිමේන්තුවටම අදාළ නිර්ණායකයන් සහිත මේ කොවිඩ් වසංගත සත්වය හමුවේ කොහොමද මේ පාර්ලිමේන්තුවේ සභාගර්භය වැඩ කටයුතු, ගැලරි වැඩ කටයුතු, කාරක සභාවල වැඩ කටයුතු, එතකොට අපේ ආපන ශාලා කොහොමද සකස් වෙන්න ඕනි, පැළඳුම් කාමර මන්ත්‍රීවරුන්ගේ කොහොමද සකස් වෙන්න ඕනේ කියලා දීර්ඝ නිර්ණායක ලැයිස්තුවක් අපිට ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ අපි වාසනාවන්තයි අපේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් අතරේ අඩි 2.5ක විතර පරතරයක් තියෙනවා. ඉතින් මේ අඟල් 6ක විතර පරතරයේ අඩුකම නොසලකා එකක් තමයි මම හිතන්නේ අපේ නියෝජ්‍ය මහලේකම්තුමා පැහැදිලි කරා ස්ථාවර නියෝග අංක 1 තියෙන අපිට තියෙන විධිවිධාන. ඒ කියන්නේ අපි ඇත්තටම පාර්ලිමේන්තුව පැවැත්විය යුතුයි මේ සභා සීමාව තුල ඇතුළත. ඉතින් ඒ නිසා අපිට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් අපි දැන් අපේ කාර්ය මණ්ඩලය සහ අනිකුත් අය සම්බන්ධව ගන්න තියෙන උපරිම පියවරයන් අරන් තියෙනවා අපි ඒ නිර්ණායකයන් අනුව. ඒතකොට අපි මේ මෑතකදී මුළු පාර්ලිමේන්තු සංකීර්ණයම විෂ බීජාණුහරණය කරා. එතකොට දැන් අලුතින් එන්නේ මේ മന്ത്രിතුමන්ලා. മന്ത്രിතුමන්ලාට තියෙනවා දැන් අපි ඒක සම්බන්ධව උන්ව දැනුවත් කරන් යනවා. മന്ത്രിතුමා පාර්ලිමේන්තුව තුලට එනකොට මුවාවරණය පැලඳගෙන සිටින්න ඕනේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වෙනකොට අපිට උෂ්ණත්වය මැන බලන්න අවසරය දෙන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුවේ ඔහුට වෙන් වෙච්ච ආසනය. දැන් පළවෙනි දවසේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි දවසේ ඔහු ගොස් වාඩි වෙන ආසනයේම රැඳිලා ඉන්න ඕනේ. ඒතර මුවාවරණය කිසිම හේතුවකට ගලවන්න බෑ. දැන් පළවෙනි දිනේදී කතා පැවැත්වීමක් වෙන්නේ සුළු පිරිසයි. අනිත් දවසක කතාවක් පවත්වනවා නම් මුවාවරණය සහිතව පවත්වන්න ඕනේ. ඊට අමතරව ඔබ යෑම දැන් මේ අවස්ථාවේදී වෙන්න පුළුවන් අතලත දීම්, සිප ගැනීම, වැළඳ ගැනීම වාදී දේලා ඒ වගේනුත් වලකින්න කියලා නිර්ණායකයන් වල කියලා තියෙනවා සේල. ඊට අමතරව තමන්ගෙම පෞද්ගලික භාණ්ඩ, ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක, ජංගම දුරකථනය, තමන්ගේ ලැප්ටොප් පරිගණකය වාදිය පාවිච්චි කරන්න කියලා තියෙනවා. පොදු ඒවා භාවිතා කරනවා නම් ඊට පාවිච්චි කරන්න පෙර දෑත් සෝද ගන්න ඕනේ. පසුව දෑත් සෝදන්න. ඊට අමතරව තවත් එකක් තියෙනවා. සභාගර්භයට ඇතුළු වෙන දොරවල් 3ක් තියෙනවා. ඒ දොරවල් 3 අසලදී තමන්ගේ දෑත් ඒ සැනිටයිසර්ස් ඒ විස බීජ නාශක දියර යොදාගෙන පිරිසුදු කරගන්න ඕනේ. දැන් ඕවා තමයි සාමාන්‍යයෙන් සභාගර්භයේ තියෙන්නේ. ගැලරියත් මට පොඩ්ඩක් දෙන්න තව තප්පර කිහිප. ගැලරියත් ඒ සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ ගැලරිය 674ක ආසනක තිබුණාට අපි එකෙන් 60ක් මාධ්‍ය නිලධාරීන් සඳහා වෙන් කරලා තියෙනවා. ඒතකොට ඉතුරු 600න් දැන් අපිට පුළුවන් වෙන්නේ 300යි. ඒ නිසා අපිට යම්කිසි සීමා කිරීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මට දැන් සිද්ධ වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට තමන්ගේ පවුලේ එක්කෙනෙකුට පමණක් මේ අවස්ථාවට සහභාගී වෙන්න ඉඩ දෙන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. ඊටාම වැදගත් අපි අපේ සමාජය තුළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් රට මේ විදිහ ආරක්ෂිත තැනක තබාගෙන තිබෙනවා. ඉතින් රටේ නීති සම්පාදනය කරන තැන ඒ පරමාදර්ශයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳව රැගෙන තිබෙන පියවර පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. සහකාර මහලේකම්තුමිය කුෂානි මැතිණිය දැන් කතානායකතුමා පත් කර ගැනීම පිළිබඳව කතා බහ කළා. නියෝජ්‍ය කතානායකතුමා ඒ වගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදු වෙන්නේ කොහොමද? ඔව් ඇත්ත වශයෙන්ම අසීල දැන් කතානායකවරයා පත් කරගෙන එතුමා මහලේකම්තුමා ඉදිරියේ නිල ප්‍රතිඥාව දුන්න පසු සිදුවන්නේ සිවිලු මන්ත්‍රීවරුන් අපේ නියෝජ්‍ය මහලේකම්තුමා පැහැදිලි කර ආකාරයට කතානායකතුමා ඉදිරියේ උන්ගේ ප්‍රතිඥාව හෝ දියුරුම ලබා දීමයි. දැන් එතනින් පස්සේ සුභාශිංසන කතා සහ කතානායකතුමාගේ ස්තුති කිරීමේ කතාවෙන් පසුව එළඹෙන්නේ නියෝජ්‍ය කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රියාවලියට.
ඉතින් මේ ක්‍රියාවලිය බොහෝ දුරටම සමාන වෙනවා කතානායකතුමා පත් කිරීමේ ක්‍රියාවලියටම. ඒ කියන්නේ නාම යෝජනාවකින් පස්සේ ස්ථිර කිරීමකින් පස්සේ වෙනත් නාම යෝජනා නොමැතිනම් ඒ යෝජිත മന്ത്രിවරුන් ඒ තනතුරු සඳහා පත් කර ගන්න පුළුවන්. එසේ නොමැති වූ අවස්ථාවක් වෙනවා නම් ඒ සඳහා අනිවාර්යෙන්ම රහස් ඡන්දයක් පවත්වා ඒ තනතුරු සඳහා තෝරාගත යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වන අවස්ථා 4යි තියෙන්නේ. ඒ තමයි කතානායකතුමා තෝරා ගැනීම, නියෝජ්‍ය කතානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, ඒ වගේම පාර්ලිමේන්තුව විසින් කිසියම් අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා ගැනීමට අවස්ථාවක් සැලසුණා. මේක තමයි අවස්ථාව. දැන් කතානායකතුමත් ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමත් ඒ වගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාත් පාර්ලිමේන්තුව තුල නැත්නම් පාර්ලිමේන්තුවට නොපැමිණි අවස්ථාවක් වුණොත් එවැනි අවස්ථාවක ඇත්තටම අපේ ස්ථාවර නියෝගවල 140 පැහැදිලිව සටහන් කරලා තිබෙනවා. නියෝජ්‍ය දැන් කාරක සභාවල සභාපතිවරයා වන්නේ නියෝජ්‍ය කතානායකතුමා. නියෝජ්‍ය කතානායකතුමා හෝ එතුමා නොමැති අවස්ථාවක නියෝජ්‍ය කාරක සභාපතිතුමාගේ ඉල්ලීම මත තාවකාලිකව කාරක සභාවල සභාපතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට සෑම සභා වාරයක් ආරම්භයේදීම කතානායකතුමා විසින් අඩුතරමින් മന്ത്രിවරුන් 30 දෙනෙකුගෙන් යුත් සභාපති නාමාවලියක් ප්‍රකාශයට පත් කරනවා. මේ නාමාවලිය කාලයෙන් කාලයට වෙනස් විය යුතුයි. වෙනස් විය හැකි එහි සංයුතිය ඒ තෝරාපත් කරන മന്ത്രിවරුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව කතානායකතුමාට වෙනස් කළ හැකි. ඉතින් මේ වෙනි තෝරා ගන්නා മന്ത്രിවරුන්ට නියෝජ්‍ය කතානායකතුමා හැමත් නැත්නම් නියෝජ්‍ය කාරක සභාපතිතුමාට හිමිවන සියලුම බලතල ඇතිව මූලාසනයේ කටයුතු කරන්නට පුළුවන්. අපි දැන් ඔබ මේක නරඹනකොට මේ තිබෙන උනන්දුවත් එක්ක සමහරලාට ඔබත් කල්පනා කරනවා ඇති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඒ වගේම සභානායක ඒ වගේම විපක්ෂ නායක මේ ප්‍රධාන තනතුරු වලට දූරයන් වලට පත් කර ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුව තියලා තිබෙන ක්‍රමවේදය මොකක්ද කියලා. මෙතෙන්දී අසේල මේ කියන තනතුරු තමයි මේ පාර්ලිමේන්තුව තුල ඇතිවන නිලතල සභාවේ කටයුතු නියාමනය කිරීමට ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය වෙනුවෙන් එතනදී සභානායකතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ආණ්ඩු පක්ෂයේ සම්මුතියෙන් තෝරා ගැනීමෙන් පසුව කැබිනට් මණ්ඩලයේ ලේකම්තුමා විසින් අපේ මහලේකම්තුමාට දැනුම් දීමක් කරනවා. එතනදී සභාව රැස්වන මුල් අවස්ථාවේදීම බොහෝ විට කතානායකතුමා විසින් කවුරුන් සභානායක ධූරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා තෝරාගෙන ඇද්දයි ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම විරුද්ධ පාර්ශ්වය ගත්තත් විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා බවට පත්වන්නේ ආණ්ඩුව නියෝජනය නොකරන විපක්ෂයේ සිටින බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත දේශපාලන පක්ෂයේ නායකවරයායි. ඒ වගේම විපක්ෂයේ සිටින කණ්ඩායම් වල එකතු සාමූහික සම්මුතියකින් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාවත් ඔවුන්ට තෝරා නම් කරගත හැකි. මේ සියලු පත් කිරීම සභාවට නිවේදනය කිරීමට කතානායකතුමා කටයුතු කරනවා. සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මැතිතුමනි, දැන් පාර්ලිමේන්තුවට පත්වන අලුතෙන් පත්වෙන අභිනව පාර්ලිමේන්තුවට පත්වන മന്ത്രിවරුන්ගේ සාමාන්‍ය ක්‍රමවේදය ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි. හැබැයි මෙවර මේ වසංගත තත්ත්වයත් එක්කලා මේ ලියාපදිංචි වීම ඔන්ලයින් ක්‍රමයට සූදානම් කරලා තිබුණ අය, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන් ඒ වෙනුවෙන් ලියාපදිංචි වීම ඒ මාර්ගගත ක්‍රමයට සිදු කළ අය කියලා අපිට දැනගන්න ලැබුණා. දැන් ඊතුරු අයගේ ප්‍රතිචාරය එහෙම කොහොමද? ලියාපදිංචියේ තත්ත්වය මොකක්ද? ඔය ඇත්තම කෙටියෙන් පැහැදිලි කරනවා නම් ඉතාමත්ම සාර්ථකයි. අතිශයින්ම සාර්ථකයි. අපි බලාපොරොත්තු වුණාටත් වඩා කෙටි කාලයක් තුලදී മന്ത്രിවරුන් එම ක්‍රියාවලියට අනුගත වුණා. මේදී විශේෂ කාරණය තමයි මේ മന്ത്രിවරුන්ගේ සංයුතිය ගත්තොත් විවිධ වයස් ප්‍රමාණවල විවිධ කාලවකවානු වලට අයත් മന്ത്രിතුමන්ලා මේ වන විට තේරීපත් වෙලා තිබෙනවා. නමුත් මේ අපි හිතුවා යම් ආකාරයකට පැරණි ටිකක් යම් ආකාරයක මෙතන තියෙනවා පරම්පරා පරතරයන් ඒදී යම් ගැටලු ඇති වෙයිද කියලා. නමුත් එවැනි කිසිම ප්‍රායෝගික ගැටලුවකට අපිට මුහුණ දෙන්න අවස්ථාවක් ඇති වුණේ නැහැ. තත්ත්වය ඉතාමත්ම යහපත්. ඉතින් මෙතන මෙහිදී ඇත්තටම අපි යම් කාරණා කිහිපයක් ගැන සඳහන් කරන්න අවශ්‍ය වෙනවා.
එකක් තමයි මේ පාර්ලිමේන්තුවේ වැඩ ආරම්භ කරපුවාම මේ පාර්ලිමේන්තුවේ වැඩ කිසිම හේතුවක් නිසා නැවැත්වීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක විශාල අභියෝගයක්. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ තමයි අපිට ඉස්සෙල්ලම සාකච්ඡා කරන්න සිද්ධ වුණේ. ඉතින් මෙහිදී අපිට පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ තියෙන ඉතාමත්ම හොඳ තොරතුරු තාක්ෂණික දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුව පසුගිය වසර මම හිතන්නේ දශක කිහිපයක් තිස්සේම මේ පාර්ලිමේන්තුව ක්‍රියාවලියට තාක්ෂණය යොදා ගැනීම කියන කාරණයට විශාල කාර්යභාරයක් කරමින් සිටියා. ඉතින් එවැනි තත්වයක් යටතේ අපිට අභියෝගයක් ආවා යම් කිසි හේතුවක් නිසා කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් නොවුනොත් ඒ අභියෝගයේ ඕනෑම අවස්ථාවකදී ලංකාවට නැවත පැමිණීමේ තිබෙන හැකියාව ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්වයක් යටතේ අපි කොහොමද මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය කිසිම බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යන්නේ කියලා. ඉතින් ඔය අභියෝගයට තමයි අපි ඉදිරියේ තිබුණේ. ඉතින් එහිදී අපි තීරණය කරගත්ත ප්‍රධාන කාරණේ තමයි අපි මේ ලියාපදිංචිය කියන ක්‍රියාවලියෙන් මේක ආරම්භ කරමු. මේ ඇත්තම ක්‍රියාවලියක පළවෙනි පියවර පමණයි. මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. අපි මේ වන විට සියලු සැලැස්මවල් අපි සාදාගෙන තියෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දේශපාලන අධිකාරියේ යම්කිසි ආකාරයක කතානායකතුමා ප්‍රමුඛ ඒ දේශපාලන අධිකාරියේ යම්කිසි අනුමැතියක් සභාවේ එකඟතාවයක් අවශ්‍ය වෙනවා. යම්කිසි තත්ත්වයක් යටතේ අපිට පාර්ලිමේන්තුව වුණත් පාර්ලිමේන්තු සභාගර්භය යම් ආකාරයකට කිරීමේ අපහසු තිබුණත් කමිටු ක්‍රමය ඒ වගේම නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණීමකින් තොරව තාක්ෂණය ඔස්සේ මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමේ ආරම්භික පියවර වශයෙන් තමයි අපි මේක කළේ. මම හිතන්නේ ඉතාමත්ම සාර්ථකයි. අපි ඇත්තටම ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේදී මේ තත්ත්වය ව්‍යවස්ථාදායකයේ විසින්ම සම්පාදනය කළ ව්‍යවස්ථාව ප්‍රකාරව ව්‍යවස්ථාදායකය සකස් කළ යුත්තේ කොහොමද කියන කාරණාව ඒ පරිද්දෙන් සිදු කරමින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ටද ගරු කරමින් මෙවර 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීම සඳහා වන පාර්ලිමේන්තු සූදානම පිළිබඳව ශනිදායබෝන් තුල අපි කතා බහ කරමින් ඉන්නේ. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. නැවතත් අපි නමවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට පාර්ලිමේන්තුව සූදානම් වීමත් ඒ ආශ්‍රිත මේ පාර්ලිමේන්තුවේ පවතින පරිපාලනමය ඒ වගේම සැකැස්මෙහි සහ මේ සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීම ආදී කාරණා පිළිබඳව ඔබ අප නොදත්තේ දැන ගැනීම පිණිසයි අද ශනිදායිබෝන් අපි වෙන් කළේ. ඒ සඳහා එකතු වුණ අපව දැනුවත් කරන්න කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් පරාක්‍රම ඉද්දවල මැතිතුමන්, සහකාර මහලේකම් පරිපාලන කුෂානි රෝහණදීර මැතිණිය, සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මැතිතුමන් සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාණන්. නියෝජ්‍ය මහලේකම්තුමනි, දැන් අපි දුටුවා පසුගිය 12 වනදා මහනුවර මඟුල්මඩුවේදී කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සිද්ධ වුණා. මේ ව්‍යවස්ථාවේම 78 ව්‍යවස්ථාවේම 4 වන උපලේඛනයේ සඳහන් දිවුරුම සාමූහික දිවුරුමක් හැටියට එහිදී ලබා දෙනවා. ඇත්තටම අපේ ජනතාව අතරේ සමහරුන්ට මේක ප්‍රශ්නයක් ඇති. මමත් ඒ අවස්ථාව මෙහෙවපු නිවේදක හැටියට මටත් යම් ප්‍රමාණික ගැටලුවක් තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමට ප්‍රථම ඒ අය කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීම. මේකේ සම්ප්‍රදාය මොකක්ද? ඔහසෙල්ල කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා කියන තනතුරු. ප්‍රථමයෙන්ම ගරු ජනාධිපතිතුමා විසින් එතුමාගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් දිනාගත හැකි පක්ෂයේ නායකයා හෝ තැනැත්තාව රජයේ අගමැති ලෙස තෝරා පත් කර ගැනීම තමයි සිදු වෙන්නේ. ඒ වගේම අගමැතිව පත් කර ගැනීමෙන් පසුව එතුමා විසින් අගමැතිතුමාගේ අදහස් විමසීමෙන් පසුව කැබිනට් මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුවට තීරීපත් වූ මන්ත්‍රීවරුන් පත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔබ ඔය කියන කතාව, ඒ කියන්නේ ඒ අවස්ථාව වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ඔවුන්ගේ නිලදිවුරුම හෝ ප්‍රතිඥාව පාර්ලිමේන්තුව තුල සිදු කරලා නැහැ. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාවක් තියෙනවා සමහර රාජකාරියක් කරන්න නිලදිවුරුම සහ හෝ ප්‍රතිඥාව දීමකින් තොරව. ඒ තමයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා තෝරාපත් කරගන්න අවස්ථාවේදී කතානායකවරයා තෝරාපත් කරගන්න අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පුළුවන් ඔවුන්ගේ නිල දියුරුම හෝ ප්‍රතිඥාව දීමකින් තොරව ඒ කටයුත්තේ නියැලෙන්න. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා යම්කිසි මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු කටයුත්තක නියැලීම සඳහා සහ පාර්ලිමේන්තුව තුල ඡන්දය දීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිඥාව සෝදිවුරුම ලබා දිය යුතුයි කියලා. ඒතර ඒක සීමා වෙන්නේ පාර්ලිමේන්තුව තුල සිදුවන කටයුතු සඳහා පමණයි. සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් මහා ඡන්දයෙන් පසුව මන්ත්‍රීවරුන් මහා ඡන්දයෙන් පසුව තෝරාපත් කරගත්තට පසුව ගැසට් නිවේදනයේ පළ කරනවා ඒ නම් සියල්ලක්. ඒතර මේ ගැසට් නිවේදනයේ දිනය තමයි අපි සාමාන්‍යයෙන් පරිපාලනමය කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ගේ තේරීපත් වූ දිනය ලෙස සැලකින්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් පීත්‍රධාරිතුමා ඉස්සලා කියපු වගේ මේ ආසන පැනවීමේදීත් දැන් අර පළවෙනි ගැසට් එකේ ඉන්න කට්ටියට ජ්‍යෙෂ්ඨතාවයක් තියෙනවා. දැන් හෙට හරි අනිත් හරි තව ගැසට් එකක් ගැහුවොත් ඒ ගැසට් පත්‍රයේ ඉන්න മന്ത്രിවරුන්ගේ ජ්‍යෙෂ්ඨතාවය දින ගණනාවකින් අඩු වෙනවා. ඒ ගැසට් පත්‍රයේ තියෙන ජ්‍යෙෂ්ඨතාවය තමයි පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිනේ ලෙස අපි සැලකෙන්නේ. ඉතින් ඒ අනුව තමයි ඒක ඇත්තට මේක මේ පළවෙනි අවස්ථාව නෙමෙයි කැබිනට් ඇමතිවරුන් පාර්ලිමේන්තුව සාමාන්‍ය සිදුවුනේ සාමාන්‍ය සිදුවු දෙයක්. ඉතින් එසේ කිරීමේ හැකියාව තියෙනවා. ඒකේ කිසිදු දොසක් තියෙන කටයුත්තක් නෙමෙයි. හොඳයි. ටිකිරි ජයතිලක මැතිතුමනි දැන් අපේ රට කරවීමේ ප්‍රධාන පාර්ශවත්‍රිත්වයේ විදිහට මහා කණුත්‍රිත්වයේ විදිහට අපි දන්නවා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය. දැන් මේ තුන් කට්ටුවේ අන්‍යෝන්‍ය සම්බන්ධය තමයි රට ඉස්සරහට ගෙන යන්නේ. අපි කැමති මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ සම්ප්‍රදාය තුළ කතා බහ කරමින් ඉන්න බොහෝ දේ අතරට මේ ආයතන තුන අතරේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධයත් පැහැදිලි කරගන්න. ඔව් ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලපුවාම මේක ඉතාමත්ම පැහැදිලිව මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය කරන දල සැලැස්ම සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ලැබිලා තිබෙනවා පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලිය සහ පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණය සම්බන්ධයෙන් පළවෙනිම යෝජනාවක් සම්මත කර ගැනීමට එසේත් නැත්නම් ස්ථාවර නියෝග සකස් කර ගැනීමට ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග කියන මේ ලේඛන දෙක මත පදනම් වෙලා තමයි මේ සම්පූර්ණ සමස්ත ක්‍රියාවලියම ඉතාමත්ම විධිමත්ම ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙහිදී මේ ප්‍රධානම අරමුණ වෙලා තිබෙන්නේ මේ යම් කිසි ආකාරයක මේ ප්‍රධාන ආයතන තුන අතර බල සම්බන්ධයෙන් හෝ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෝ කිසිදු ආකාරයක ගැටීමක් ඇතිවීමක් වැළැක්වීමට අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන එහි සඳහන් වෙලා තිබෙනවා. මේදී මම හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වැදගත්ම වගන්තිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය. ඒකේ පැහැදිලිවම 3 වෙනි වගන්තිය සඳහන් වෙනවා පරමාධිපත්‍ය බලය ගැන මහජනතාවගේ. මේ මහජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන එක 4 වෙනි වගන්තියේ තාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ විධායක බලය විධායක ජනාධිපතිවරයා මගින්, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින්, ඒ වගේම අධිකරණ බලයත් අධිකරණයේ ආරම්භක බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුවයි. ඒ කියන්නේ ඒක හැබැයි පාර්ලිමේන්තුවට මොකද මේ මහ ජනතාවගෙන් මේ අපි බලය ලබා ගන්නෙ. දැන් අපි ගත්තොත් අපි අධිකරණය ගත්තොත් අධිකරණයේ ස්වාධීන ආයතනයක් තමයි. නමුත් අධිකරණයේ නිලධාරීන් ඡන්දෙන් තෝරාපත් වෙන්නේ නැහැ. මහ ජනතාවගේ වරමක් වුන්ට නැහැ. ඔවුන් රාජ්‍ය නිලධාරීන්. ඉතින් එවැනි නිසා මේ සම්බන්ධය යම් ආකාරයකින් සම්බන්ධ කරන්න අවශ්‍යයි. මේ මහජනතාවගෙන් ලැබෙන බලය මහජන නියෝජිතයන්ට දෙන බලය තවත් තැනකට විතන් කිරීමේ ක්‍රියාවලිය තමයි අතන සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තුවට ඒ අධිකරණමය බලය ලැබෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරනවා නම් පාර්ලිමේන්තුව විසින් ස්ථාපනය කරන ලද ස්වාධීන අධිකරණ පද්ධතියක් කරා ඒක ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් ඒ වගේම මේ විධායකයාත් අධිකරණයත් අතර පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සම්බන්ධනොත් ඉතා දීර්ඝ සහ සම්බන්ධතාවය සම්බන්ධයෙන් ගොඩාක් කරුණු තියෙනවා. නමුත් මම අවධානය කරන්නම් කරුණු කීපයක් සම්බන්ධයෙන්.
දැන් අපේ පාර්ලිමේන්තු ක්‍රමය ගත්තොත් අපිට 1972 දක්වා තිබ්බේ වෙස්ට්මිනිස්ටර් ආරේ පාර්ලිමේන්තු ක්‍රමයක්. එංගලන්තයේ තියෙන, ඉන්දියාවේ තිබෙන, කැනඩාවේ තිබෙන, ඕස්ට්‍රේලියාවේ මේ වගේ රටවල් වල තියෙන වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තමයි අපිට තිබ්බේ. ඒ ක්‍රමය වෙනස් වුණා 1978 දෙවන ජනරාජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. එහිදී ප්‍රබල විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කෙරුණා. දැන් සමහර වෙලාවට ඔබ අහනවා මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ යම් කිසි ආකාරයක ජනාධිපතිවරයාගේ යම් බලය සීමා කිරීමක් සිදු වෙනවා කියලා. නමුත් ඇත්තට මේ යම් සීමාවල් පැනෙවුවත් මේ ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා වශයෙන් තිබෙන බලතල සැලකිය යුතු ප්‍රමාණයක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත් මෙය ඇමරිකා එක්සත් ජනපදයේ හෝ තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේ පැහැදිලි බල බෙදීමක් මෙතන දක්නින් ලැබෙන්නේ නැහැ. අපේ ක්‍රමය ඇත්තට මේකට අපි කියනවා දෙමුහුන් ක්‍රමයක් කියලා. මම හිතන්නේ දෙමුහුන් කියන වචනේ එච්චර පැහැදිලි නැති නිසා අපි කිව්වොත් ඒක ඉංග්‍රීසි භාෂාවේ අපි පාවිච්චි කරන අපි දන්න වචනේ තමයි හයිබ්‍රිඩ් කියලා. ඒ කියන්නේ අර බැටරියකින් ක්‍රියාත්මක වන සහ එන්ජිමක් ක්‍රියාත්මක කරන වාහනයක් කියන ගමකෝ. එතකොට මේක හයිබ්‍රිඩ් ක්‍රමයකට යන්නේ. මට පුංචි අවසරයක් දෙන්න වේලාව මතක් කරගෙන ඉන්න. ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි බට්ල වෙතින් දිස්න දෙන්න සූදාන්න. ඉතින් ඔව් දැන් අතරම දැන් අපි කතා කරනවා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරණා හතරෙන් එකක් තමයි ව්‍යවස්ථා සම්පාදනය කිරීම. එතකොට මේ ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අපි ගත්තත් මේ සියලුම ව්‍යවස්ථාම නෙමෙයි. මොකද අපි ව්‍යවස්ථා ගත්තොත් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ආණ්ඩුවෙන් ගේන ව්‍යවස්ථා, අනිත් එක පෞද්ගලික മന്ത്രി වරුන් විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත්. නමුත් මෙහිදී ප්‍රධාන කාර්ය සිදු කරන්නේ ආණ්ඩුවෙන් ගෙනෙන ව්‍යවස්ථා, ආණ්ඩුවෙන් ගෙනෙන පනත් කෙටුම්පත් වලට තමයි පාර්ලිමේන්තුවේ මුඛ්‍ය ස්ථානය ලැබෙන්නේ. මේ සියලුම දේවල් ඇත්තරම ආරම්භ වන්නේ විධායකයේ තුලින්. යම්කිසි අමාත්‍යාංශයකින් ගෙනෙන පනත් කෙටුම්පතක්, එහෙමත් නැත්නම් ජනමත විචාරණයකට යොමු කරපු පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව තමයි පාර්ලිමේන්තුවට එන්නේ. එහිදී පාර්ලිමේන්තුවේද අනිවාර්යයෙන්ම මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තිබෙනා වූ කමිටුවකට යොමු කිරීමක් සිදු වෙනවා. ඒ පූර්ණ පාර්ලිමේන්තුවම සම්බන්ධ වෙන කමිටුවක් වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඒ විෂයට අදාළ වන කාරක සභාවකට මේක යොමු වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී අපේ කමිටු ගැන මම පසු අවස්ථාවකදී දීර්ඝ වශයෙන් අවස්ථාව ලැබුණොත් පැහැදිලි කරන්නම්. ඒ කමිටුවලදී මේ සියලුම മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂ සංයුතිය අනුව තිබෙන සංයුතියක් තමයි ඒකේ ප්‍රතිබිම්බයක් තමයි කාර්යවක සභාවලත් දක්නට ලැබෙන්නේ. ඔවුන්ට අවකාශයක් ලැබෙන මේ විධායකයෙකු විසින් ආරම්භ කරන ලද පනත් කෙටුම් සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න. ඒ වගේම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මාස 3කට වරක් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ වගේ මේ පැමිණෙන අවස්ථාවකදී ඔහුට තියෙන විශේෂ බලතලයක්. සියලුම മന്ത്രിවරුන්ට තිබෙන മന്ത്രിවරුන් තියෙන බලතල සහ වරප්‍රසාද ජනාධිපතිවරයාට ඔහු ඒ කාර්ය කරන අවස්ථාවේදී එතුමාට තිබෙනවා. නමුත් කිසිම ආකාරයකින් ජනාධිපතිවරයාගේ කටයුත්තක් නිසා മന്ത്രി වරප්‍රසාද වලට බලපෑමක් සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට හෝ වගකීමට බැඳීමක් නැහැ. ඉතින් මේ වගේ මේ බලය බෙදීමේ ක්‍රියාවලිය බොහොම පැහැදිලිව. අධිකරණය ගත්තොත් ඇත්තටම අධිකරණය ඉතාමත්ම ස්වාධීනයි. ඒ වගේම අධිකරණයට හෝ විධායකයට පාර්ලිමේන්තුවේ සිදුවන කමිටු වලට සභාගර්භයේ සිදුවන කමිටුවට කිසියම් ආකාරයක බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ. හොඳයි. දැන් වේත්‍රධාරීතුමනි, දැන් පාර්ලිමේන්තු නිල රැස්වීමක් ආරම්භ වන්නේ ඔබතුමා විසින් සෙන්කෝලය උරදරාගෙන පැමිණ පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. මම දන්නේ මේ භාවිතය වචන භාවිතය ගැළපෙන්නේ කොහොමද කියලා. දැන් කිසියම් ආකාරයක මේකට ආයුධයක් කීවොත් එහෙම එකක් අරගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඔබතුමාට පමණයි. මේ සෙන්කෝලය හා බැඳුණු නීති රීති සහ සම්ප්‍රදායන් ටිකක් අපි හරි හැමෝම කැමති මේක දැනගන්න. ඔව් අසෙල. දැන් ඇත්තටම මේ අපේ වේතධාරී ධූරයේ ඉතිහාසය යනවා ක්‍රිස්තු වර්ෂ 1279ට. එවකට එම අවස්ථාවේ රජ ලෙස හිටපු රජතුමාට 20 දෙනෙකුගෙන් යුතු වේතධාරීවරු පිරිසක් ඉඳලා තිනවා. හැබැයි
ඒ වකවානුවේ මූලික රාජකාරිය තමයි රජතුමාට ආරක්ෂාව සැපීම. පෞද්ගලික ආරක්ෂාව අපි පර්සනල් බොඩිගාඩ්ස් වගේ කියන්නේ ඒ වගේ කාර්යයක් තමයි ඔවුන්ට කරන්න තිබුණේ. ඉතින් හැබැයි අපේ පතපොතේ සඳහන් වෙනවා ඊටත් අවුරුදු 80ක් එහාට ෆිලිප් ඔගස්ටස් කියලා රජතුමෙක්ගේ කාලේ ප්‍රංශේ තවත් 80ක පිරිසකින් යුතු පිරිසක් හිටියා කියලා. හැබැයි ඒ වෙලාවේ පාවිච්චි කරපු වේත්‍රය නැවත් සෙංකෝලය ආයුධයක්. ඒ කියන්නේ ඒ රජතුමාට ආරක්ෂාව දෙන්න ඒ ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා මේ වේතධාරිවරු. ඒකේ ඉතින් ව්‍යාප්ත වෙලා ඇවිල්ලා එක්තරා කාලයක මේ රජතුමා රාජ්‍ය සභාවට පැමිණීම තුල ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා ඒ රාජ්‍ය සභාවේ. එතකොට රජතුමා කරලා තියෙන්නේ රජතුමා ඔහුව නියෝජනය කරන්න කතානායකවරයෙක් පත් කරලා තියෙනවා. ඒ කතානායකවරයාට ගරුත්වයක් හැටියට තමයි වේතධාරීවරයෙක්ව පත් කරලා තියෙන්නේ සහ සෙංකෝලයක් හඳුන්වලා දීලා තියෙනවා එතන ආයුධයක් හැටියට නෙමෙයි ඒ අර රජතුමා එම සභාවේ සිටිනා බව පිළිබිඹු කිරීම සංකේතවත් කරන්න. ඉතින් එවැනි ආකාරයෙන් මේක ව්‍යාප්ත වෙලා ඇවිල්ලා එංගලන්තේ අපි මද පාර්ලිමේන්තු කියන්නේ මව් පාර්ලිමේන්තුව හැටියට සලකන එංගලන්ත පාර්ලිමේන්තුවේ 1415 දී නිකලස් මෝඩිට් කියලා මහත්මයෙක් තමයි අපේ නිල වශයෙන් වේතධාරී කෙනෙක් වශයෙන් පත් වෙලා තියෙන්නේ. ඒතකොට දැන් අපේ ඉතිහාසයට ගියොත් එහෙම අපේ 1931 ඉඳලා මෙම වේතධාරී තනතුරක අවශ්‍යතාවය සහ කාර්යභාරය පිළිබඳව කතිකාවක් ඇති වෙලා 1933 දිත් ඒ සඳහා වෙනමම කමිටුවක් පත් කරලා තියෙනවා. ඒවකට හිටපු කතානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහත්මයාගේ ගරු ෆ්‍රැන්සිස් මොලමුරේ මහත්මයාගේ සභාපතිත්වයෙන්. නමුත් ඒක මල්පල දැරලා තියෙන්නේ 1947. 47 තමයි ප්‍රථම වේතධාරී එම් ඉස්මායිල් කියන මහත්මයාව අපේ පාර්ලිමේන්තුවේ පත් කිරීමක් ලැබුවේ. හැබැයි ඒ අවස්ථාව වෙන විට අසේලා අපිට සෙංකෝලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වුණා සෙංකෝලයක අවශ්‍යතාවය. ඒ අනුව අපි සෙංකෝලයක සැකස්මක් සකස් කළ අපේ ලංකාවේ ශිල්පියෙක් නැසී ගිය කලාශූරී එස්.පී. චාල්ස් කියන මහත්මයා මහාචාර්ය සෙන්රත් පරණවිතානයන්ගේ අධීක්ෂණය යටතේ මෙයා සකස් කරලා අපි එංගලන්තය පාර්ලිමේන්තුව අපිට කැමතුණා මේක ත්‍යාගයක් වශයෙන් දෙන්න. ඉතින් ඒ නිසා අපි සැකස්ම යවුවා එංගලන්තයට. එංගලන්තයේ ප්‍රසිද්ධ රජපෞලට රත්තරන් ආභරණ සපයන සමාගම ජෙරාඩ්ස් කියන සමාගමේ ස්පෙන්සර් කියලා මහත්මයෙක් තමයි මේ නිර්මාණය ගොඩනගලා තියෙන්නේ. ඒක සකස් කරලා ඉවරලා 1949 ඩේවිඩ් මිල්න කියන නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු පිරිසක් අපේ සභාව පවත්වන අවස්ථාවේ සභාව තුළට ඇවිල්ලා මෙම පරිත්‍යාගය කළා තියෙනවා ඒ වකට හිටපු ප්‍රථම වේතධාරීතුමාට. ඒ අවස්ථාවේ තවත් එක දෙයක් එකතු කරන්න ඕනේ මේ අපිට ඒ වකට අපි පාර්ලිමේන්තුවේ භාවිතා කරපු කතානායක පුටුවත් ඒ අවස්ථාවේදීම තමයි අපිට ලැබෙන්නේ. හැබැයි වර්තමානයේ අපි ඒ පාවිච්චි කරන්නේ නැහැ. ඒ අපේ ප්‍රදර්ශන කුටියේ තැන්පත් කරලා තියෙනවා. එතකොට දැන් ඒක අපේ ඉතිහාසය එතන ඉඳලා තමයි දිවෙන්නේ. දැන් මම 6 වෙනි වේතධාරී අපේ පාර්ලිමේන්තුවේ. එතකොට වේතධාරීගේ කාර්යභාරය කිව්වම දැන් තියෙන්නේ අර ආරක්ෂක දීම පමණක් නෙමෙයි. ඒක විකාශය වෙලා ඇවිල්ලා ගිය පරිපාලනයේම තාක්ෂණික කටයුතු වලින් පිරි තනතුරක් වෙලා තියෙනවා. දැන් මම වර්තමාන වේතධාරීට 140ක කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඊට අමතරව මගේ රාජකාරිය තමයි අපේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවිධ උත්සව. දැන් අපේ 20 වෙනිදා සවස් වරුවේ පවත්වන උත්සවයේ සියලුම වැඩ කටයුතු බාර වෙන්නේ මට. ඒතර මම වග කියන්න ඕන අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා, නියෝජ්‍ය මහලේකම්තුමා ඇතුළේ පිරිසටත් කතානායකතුමාට. එතකොට එතෙන්දී චීෆ් සෙරමෝනියල් ඔෆිසර් ප්‍රධාන උත්සව සංවිධායක කටයුතු බාර නිලධාරියා කියන නමිනුත් වේතධාරියට හඳුන්වනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව, පාර්ලිමේන්තු පරිශ්‍රය, උන්ට නිවාස සංකීර්ණයක්, ඒ සියලු දේම ආරක්ෂාව පිළිබඳව මම වග කියන්න ඕනේ මහලේකම්තුමාටත් ගරු කතානායකතුමාට. ඊට එහාට ගිහිල්ලා සභාගර්භය නිසි ලෙස සකස් කරලා එදින වැඩ කටයුතු වලට සූදානම් කිරීම, ඒ සභාවේ මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීම වැනි දේවල් කිරීමක් කරන්න තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ දැන් පෙන්නන්නේ මේ අපිට 1949 දී පරිත්‍යාග කරපු. එතකොට අපේ පාර්ලිමේන්තුවේ මේ ඉඩකඩ පහසුකම් වෙන් කිරීම. අපේ තියෙනවා කාරක සභාව වෙන් කිරීම, සම්මුඛ සාකච්ඡා කාමර වෙන් කිරීම, එතකොට පිළිගත් දේශපාලන පක්ෂවලට කාමර වෙන් කිරීම, අපේ කාර්යාල වලට අවශ්‍ය කරන ඉඩ පහසුකම් ලබා දීමට සහයෝගය දක්වීම වැනි කාරණා මගේ ඊටත් එහාට ගිහිල්ලා දැන් අපේ පාර්ලිමේන්තුවට එනවා මේ අමුත්තක්.
සහ ගැලරි වලට පිරිස් එනවා. ඒ ගැලරි වලට එන පිරිස අමුත්තම් පරිපාලනය කිරීම තමයි අපේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ අසේල මේ වේතධාරිකයන්. හොඳයි නියෝජ්‍ය මහලේකම්තුමනි දැන් වේත්‍රධාරිතුමන් පැවසුවා අර මව් පාර්ලිමේන්තුව අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පූර්වාදර්ශීය විදිහට අප පිළිගන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එහි අලිඛිත ව්‍යවස්ථාවක් සහිතව කටයුතු කරන ස්වභාවය. දැන් මේක කොහොමද පවත්වාගෙන යන්නේ කියලා අපිට මහ පුදුමයක් මේ තරම් දියුණු ලෝක ස්වභාවය තුළ තාමත් ඒ අලිඛිත බව රකින්නවද? ඔව්. අපි ඇත්තටම ආණ්ඩුක ව්‍යවස්ථා නීතිය පිළිබඳ ඉගෙන ගනිද්දී ඕනම ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙන ගන්නවා ලිඛිත සහ අලිඛිත ව්‍යවස්ථා. ඒතර එංගලන්තයේ තමයි එතන මහා බ්‍රිතාන්‍යයේ තමයි අලිඛිත ව්‍යවස්ථාවක් පවතින රට. හැබැයි ඒකේ අලිඛිතයි කීවට අසේල 1215 දී මැග්නා කාටා ලිබර්ටාටුම් කියන එක ලැටින් වචනයක්. ඒ කියන්නේ Charter of Freedom. ඒ කියන්නේ නිදහස පිළිබඳ ප්‍රකාශයක් 1215 දී අත්සන් කරලා තියෙනවා. ඒක අත්සන් කරේ ජෝන් කියන රජතුමා විසින්. ඒකට පසුබිම් වූ හේතු රාශියක් තියෙනවා. මොකද මේ දවස්වල මහජනතාව රජතුමාගෙන් බලය ලබා ගන්න උත්සාහ කරා. ඒ වගේම රජතුමා විසින් අනේක විධ බදු පැනෙව්වා. ඒ වගේම දඬුවම් ලබා දුන්නා. මේ සියලු දේවල් මේ පාලනය කිරීම සඳහා මහජනතාවගේ පෙළඹවීම මත රජතුමාට සිදු වුණා මේ මැග්නා කාටායකට අස්සන් තැබීමට. ඒතර මෙහිදී සිදු වුණේ පල්ලියට අවශ්‍ය නිදහස ලබා දීම. ඒ වගේම මිනිසයන්ගේ මූලික අයිතිවාසිකම් කියන ස්වරූපයෙන් නෙමෙයි ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. නීතියට යුක්තියට ඇති ඉඩකඩ ඒ කියන්නේ access to justice කියන එක. ඒ වගේ දේවල් වලට එකඟ වීමට සිදු වුණා. ඇත්තටම ඩෙනිම් සාමිවරයා කියලා ඔබත් සමට අහලා ඇති. ඩෙනිම් සාමිවරයා තමයි ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳව ඒ වගේම එංගලන්තයේ සිටු ශ්‍රේෂ්ඨ විද්වතෙක් නීතිය පිළිබඳ විශාරදෙක්. එතුමා කියනවා මේ ලෝකේ පළවෙනිම සහ අද්විතීය ලේඛනය කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ පළමු සහ අද්විතීය ලේඛනය තමයි මේ මැග්නා කාටා කියන්නේ. මෙන්න මේ මැග්නා කාටා එක හරහා තමයි ඒක අනුව තමයි පසු කාලීනව එංගලන්තයේ ආණ්ඩුක ව්‍යවස්ථාව නිර්මාණය වුණේ කියන්නේ සම්ප්‍රදායන් මත ගොඩනැගුණු දෙයක්. නමුත් මේ වන විට ඒ සෑම දෙයක්ම ඒ ආකාරයෙන් අලිගිත නැහැ. උදාහරණයක් හිතට ගත්තොත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද. ඒ සඳහා වූ වෙනම පනතක් තියෙනවා. ඒ වගේම මූලික අයිතිවාසිකම්. ඒ සඳහා වූ මූලික පනතක් තියෙනවා. නමුත් දැන් අපේ රටේ පවතින ආකාරයට දැන් ඔබ දන්නා 1978 මේ අපි ඉදිරියට තියෙන ව්‍යවස්ථාවේ තියෙන පැහැදිලි වෙන් කිරීම. අර මෙතුමා සඳහන් කර බලතල බෙදීමේ න්‍යාය. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය කියන මේ මූලික අංග වෙන් වශයෙන් දැක්වීමක් අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ වගේම එක් අයට තියෙන රාජකාරි මොනවද කියන එක අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් එංගලන්තේ ව්‍යවස්ථාවේ එහෙම සඳහනක් නැහැ. මේ සියලු දේවල් සම්ප්‍රදායන් මත සහ පිළිගැනීම් මත සහ පූර්ව දර්ශනත්වම ගොඩනැගිලා තියෙන්නේ. ඕන් හැබැයි ඒවට අනුගත වෙලා ඒව පිළි අරගෙන කටයුතු සිද්ධ කරනවා. සමහරලාට ව්‍යවස්ථා අර්බුද පැන නැගිලා රටේ කිසියම් කැළඹිලි සහගත තත්ත්වයක් ඒ නිසා ඇති වෙනකොට අපිට හිතෙනවා මේ ව්‍යවස්ථාවේ සඳහන් ලිඛිත කාරණා නිසා ඒවයි තියෙන වචන වලට සීමා වෙලා ඇති වෙන අර්බුද මොනතරම්ද කියලා සමහරලාට සම්ප්‍රදායට ගරු කරමින් පවත්වාගෙන යන ඒ අලිඛිත තත්ත්වයේ රටකට යහපත්ද කියලාත් වෙලාවට හිතෙනවා. මේ ව්‍යුහය මේ සියල්ල සඳහා පාර්ලිමේන්තුවේ සැකැස්ම පරිපාලනය ආදී දේවල් පිළිබඳව දැනුවත් වෙමින් ඉන්නේ. මේ මොහොතේ මම කැමති සහකාර මාලේකම්තුමිය පරිපාලන කුෂානි රෝහණදීර මැතිණිය දැන් අපි ලෝකේ පාර්ලිමේන්තු අතර අපේ පාර්ලිමේන්තුවට හිමි තැන ඉතා අද්විතීයයි කියලා බොහෝ දෙනෙකු කියනවා. සැබෑවටම අපේ පාර්ලිමේන්තුව කොයි වගේ තැනකද තියෙන්නේ? මම හිතන්නේ ලෝකේ වෙනත් දියුණු රාජ්‍යයන් වල ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු දිහා බලුවම ඒවායේ ක්‍රියාකාරීත්වයට නොදෙවෙනි ආකාරයෙන් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක් තියෙනවා කියලා අපිට ඉතාම ආඩම්බරයෙන් සඳහන් කරන්නට පුළුවන්. කලාපීය වශයෙන් ගත්තත් අපි ආදර්ශවත් එහෙම නැත්නම් මොඩල් පාර්ලිමේන්තු එකක් හැටියට බොහෝ අවස්ථාවන් වල බොහෝ තැන්වල කියවිලා තිබෙනවා. ඉතින් එහෙම වන්නට
දැන් ව්‍යවස්ථාදායක තුළ ප්‍රධාන වශයෙන්ම මන්ත්‍රීවරුන් එළෙන කාර්යභාරයක් තියෙනවානේ. ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, ඒ වගේම ඔවුන් නියෝජනය කරන මහජනතාව නියෝජනය කරමින් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට ඒවට හඬක් නැගීම, ඒ වගේම රාජ්‍ය මූල්‍ය භාවිතය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම, රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සුපරීක්ෂාකාරී වීම, අපි කියනවා ස්ක්‍රූටිනි කියලා. ඉතින් මේ දේවල් සිදු කිරීම සඳහා මේ මහජන නියෝජිතවරුන්ට අවශ්‍ය වන්නා වූ ගුණාංග එහෙම නැත්නම් පහසුකම් විශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ සලසා දී තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ පාර්ලිමේන්තුවේ කටයුතු එදිනදා රැස්වීම් ආරම්භ වී කටයුතු කරනකොට ඒ කටයුතු මන්ත්‍රීවරයෙක් යම්කිසි භාෂාවකින් කතා කරනවා නම් එසැනින්ම එය අනෙකුත් සමගාමීව අනිත් භාෂා දෙකටත් පරිවර්තනය කිරීමට පහසුකම් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සභාගත කරන සියලුම ලේඛන භාෂා තුනෙන්ම අපි ප්‍රකාශයට පත් කරනවා. සභාගත කරන හැම දෙයක්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පිළිගැන්විය යුතුයි. අනික් අතට ගත්තොත් දැන් තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් නැති වී තිබෙන වර්ධනය බැලුවොත් ගෝලීය වශයෙන් අපි තාම හොඳ තැනක ඉන්නවා කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සභා ගර්භයේ මන්ත්‍රීවරුන් සඳහා ඊ-පාර්ලිමන්ට් නැමැති සංකල්පය යටතේ උපාය මාර්ගික ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. අපිට සිටිනවා ඊටාම හොඳ තොරතුරු පද්ධතිය කළමනාකරන දෙපාර්තමේන්තුවක්. ඉතින් මේ තුලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සයිබර් කැෆේ පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ මේස මත ඇති පරිගණකයේ ඔස්සේ පාර්ලිමේන්තු අන්තර්ජාල බිහිතලට පිවිසිලා නොයෙකුත් තොරතුරු ලබා ගන්නට පුළුවන්. මන්ත්‍රීවරයෙක් සභාවර කීයකට සහභාගී වී ඇද්ද, කාරක සභාවල ඔවුන් විසින් සහභාගී වී ඇති ආකාරය, ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රකාශන, න්‍යාය පුස්තකය, න්‍යාය පත්‍රය, හැන්සාඩ් වාර්තා මේ අනදී සියලු දේ ඕනෑම කෙනෙකුට පරිශීලනය කිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශනය වීමට කටයුතු සලසා දී තිබෙනවා. එමෙන්ම විද්‍යුත් ආකාරයට ඡන්දය ගණනය කිරීමේ, විද්‍යුත් ඡන්ද ගණනය කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි, අත්ත වශයෙන්ම අපේ කාරක සභා පද්ධතිය ගත්තොත් ඉතාමත්ම හොඳ තත්ත්වයේ පවතින, මම හිතන්නේ ලෝකේ පාර්ලිමේන්තු සලක බැලුවොත් වැඩිම කාරක සභා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු ක්‍රමයක්. ඉතින් මේ යටතේ විශාල කාරක සභා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉතාම හොඳින් ක්‍රියාත්මක වන පුස්තකාලයක් සහ පර්යේෂණාංශයක් අප සතුයි. මේ පර්යේෂණාංශය මගින් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු විමර්ශනය කොට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසනවා. විශේෂයෙන්ම පනත් කෙටුම්පත් සම්මත වන අවස්ථාවලදී ඒවා විවාදයට ගන්න අවස්ථාවල ඒ වෙනුවෙන් පසුබිම් සටහන් සකස් කර මන්ත්‍රීවරුන් දැනුවත් කරනවා. ඉතින් පාර්ලිමේන්තු ඩිප්ලොමසි අපි කියන සහ සංයෝගීතාවයෙන් වෙනත් පාර්ලිමේන්තු සමග කටයුතු කිරීමේ සංකල්පය යටතේ අපේ බොහෝම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනත් පාර්ලිමේන්තු වලට ගිහින් ඒවායේ පරිචයන් කියන්නේ හොඳම පරිචයන් මොනවද කියලා දැනගන්නට අවස්ථාව සලසා දී තිබුණා. විදේශ සම්මන්ත්‍රණ, විදේශ සංචාර ඔස්සේ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ ආකාරයෙන් ඉතාමත්ම සාර්ථක විදියට අපි ක්‍රියාත්මක වෙනවා. තවත් පුංචි දෙයක් මම එකතු කරන්න කැමතියි. දැන් පසුගිය කාලේ ව්‍යවස්ථාදායකයේ වශයෙන් ව්‍යවස්ථා සම්පාදනය ගැන කතා කරොත් අපි තොරතුරු දැනගැනීමේ පනත 2006 දී ඉදිරිපත් කරලා තියෙනවා. එයත් අපලත් ජයග්‍රහණයක්. ඒ වගේම දැනට ගෝලීය වශයෙන් හැමදෙනෙක්ම කතා කරන සියලුම රාජ්‍යයන් වල මාතෘකාවට වාජනය වෙලා තියෙන සහස්‍ර සංවර්ධන ඉලක්ක, එහෙමත් නැත්නම් SDGs ගැන කතා කරොත් ඇත්ත වශයෙන්ම ලෝකේ පාර්ලිමේන්තුව අතරින් සහස්‍ර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ කාරක සභාවක් පිහිට වූ පළමු රට අපි. අඩම්බර වෙන්න ඕනේ ගැන. හොඳයි, අපි හරි වැදගත් කාරණා කිහිපයක් මේ පාර්ලිමේන්තුව සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගත්තා. මම කැමති ජයතිලක මහත්මයා, දැන් මේ ආකාරයට පාර්ලිමේන්තු රැස්වීමක් අපේ රටේ ඉතාම ක්‍රමානුකූලව සකස් කරනවා කියලා අපිට දැනෙනවා. දැන් මේ සඳහා පසුබිම් පහසුකම් සපයන ක්‍රමවේද ගණනාවක් තවත් තියෙන්නට පුළුවන්. ඒ සූදානමට හෝ ඒ රැස්වීම පැවැත්වීමට අදාළ න්‍යාය පත්‍ර ආදිය සකස් කරලා වටපිටාව සූදානම් කරන්නේ කොහොමද? ඔය එතනදී
ප්‍රධාන වශයෙන්ම අපේ තියෙනවා සභා ලේඛන කාර්යාලය කියලා කියන්නේ ඒක සුවිශේෂී වූ කාර්යාලයක් සියලුම පාර්ලිමේන්තුව තිබෙන. ඉතින් ඒ කාර්යාලය මගින් තමයි මේ සියලුම ක්‍රියාවලිය කරන්නේ මහා ලේකම්තුමා ඇතුළු ලේකම් මණ්ඩලයේ මූලික අධීක්ෂණය යටතේ. ඉතින් මේ පාර්ලිමේන්තුවක් ගත්තොත් අපි මෙතෙක් වෙලා කතා කරපු ආකාරයට පාර්ලිමේන්තුවේ සිදුවන සියලුම ක්‍රියාදාමයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ඒ වගේම ස්ථාවර නියෝගයට අනුකූලව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ඊට පරිබාහිර විශාල සම්ප්‍රදායන් ගණනාවක් තිබෙනවා. මේ ක්‍රියාවලිය ඊටාත්ම කියන්නේ සෑම මිනිත්තුවක්ම අපි කියන්නේ සෑම ක්‍රියාවලියක්ම ඉඳ ගැනීම, කතා කිරීම, ඒ වගේම දවසේ වැඩ කටයුතු සකස් කිරීම, ඒ සම්බන්ධයෙන් മന്ത്രിවරුන් දැනුවත් කිරීම. මොකද මෙතන විශාල පිරිසක් මේ ක්‍රියාවලියට සහභාගී වෙනවා. එක පැත්තකින් විධායකය, අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායකය, ඒ වගේම නිලධාරීන්, ඒ වගේම මේවා මහජනතාව. මේ සියලුම දේ කළමනාකරණය කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඊටාත්ම සංවිධානාත්මක ශක්තිමත් නීති හෝ සම්ප්‍රදායම් පද්ධතියක්. ඉතින් ඒ ක්‍රමයේ ඇතුළේ තමයි අතරම මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මම හිතන්නේ මේ ඉතා කෙටි කාලෙකින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න වෙයි කියලා. ඒ සම්බන්ධයෙන් එහෙම කරන්න ගියොත් සිදුවෙන්නේ අසාධාරණයක් එහෙම ක්‍රියාවලියට. නමුත් ඇත්තටම දැන් මෙහිදී අපි දැකලා තියෙනවා මාධ්‍යවල විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිදුවන යම් යම් අසාමාන්‍ය ක්‍රියාවල් සම්බන්ධයෙන් විශාල හුලුප්පා දැක්වීමක් සහ මහජනතාවගේ පොඩි කැළඹීමක් කලකිරීමක් ඇති වෙනවා. ඒකට හේතුවත් ඒකයි. මොකද හේතුව මේ සෑම දෙයක්ම ඔබ දැකලා ඇති කතානායකතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේදී හිසනම ආචාර කිරීම, සෙන්කෝලේ රැගෙනීම, മന്ത്രിවරුන් ඇතුළු වීම ඇතුළු මේ සියලුම දේවල් බොහෝ අවස්ථාවලදී 99.9%ක්ම සිදුවන්නේ ඉතාමත්ම ක්‍රමානුකූලව. ඉතින් යම්කිසි අවස්ථාවක වැරදි වචනයක් යම්කිසි മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවේ කතා කළොත්, යම්කිසි පොඩි උද්වේගශීලී ආකාරයකින් නොගැලපෙනවා යයි මිනිස්සු සිතන ආකාරයෙන් හැසිරීමක් තිබුණොත් තමයි මේක මිනිස්සු මහ ජනතාව සහ මාධ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ. නමුත් අනිත් සෑම වෙලේකදීම ඉතාමත්ම ක්‍රමානුකූලව අපි තප්පරයට පටන් ගන්නවා. පාර්ලිමේන්තුව ජලයෙන් යටු වූ දිනේ පවා විදුලිය නැතුව ඒ සියලු අපහසුතාවයන් මැද ඒ අවශ්‍ය වෙලාවට ඒ තප්පරයටම පාර්ලිමේන්තුව ආරම්භ කරා. ඒ වගේම අපි හරියටම වෙලාවට පාර්ලිමේන්තුව වැඩ කටයුතු අවසන් කරනවා. නීත්‍යානුකූලව කරුණු කාරණා කෙරෙන විට සම්ප්‍රදායන් ආරක්ෂා වෙමින් කරුණු කාරණා සිද්ධ වෙනකොට, ආචාර ධර්ම වලට අනුව කරුණු කාරණා සිද්ධ වෙනකොට ඒක සාමාන්‍ය තත්ත්වය, කවුරුත් පිළිගන්න තත්ත්වය. ඒ නිසා ඒකේ කොහෙද ප්‍රවෘත්තිමය ගුණේ නේද? සපුංජි අඩුපාඩුවක් වුණාම එතන තමයි ඇහැ ගහන්නේ, එතන තමයි කැමරාවට හසුවන්නේ, ප්‍රවෘත්ති නිර්මාණය වන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒක අපි අත්විඳින බොහොම කනගාටුදායක තත්ත්වයක්. අපි විරාමයක් අරගෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව කතා බහ කරන ශනිදා ආයිබෝන් වැඩසටහනේ ඔබ නියෝජ්‍ය මහලේකම්තුමනි, දැන් මෙවර ජනතාවගේ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනකොටත් රට තුළ තිබුණ කතා බහක් තමයි අලුත් පුහුණු තරුණ අය පාර්ලිමේන්තුව නියෝජනය කරවන්නට ඕනෑ කියලා. කවදත් තිබුණු කතා බහක් තමයි අපේ රටේ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය ඉහළ දමන්නට ඕනෑ කියලා. මෙවර පාර්ලිමේන්තුවේ සංයුතිය සැකැස්ම ඔය කියන දෙයට කොයිතරම් අනුගතද? ඔව්, ඔබේ ප්‍රශ්නේ දැන් කොටස් කීපයක් තියෙනවානේ. ඒකේ පළවෙනි කොටස හැටියට ගත්තොත් කාන්තා නියෝජනය. ඒතර අපේ ප්‍රථම කාන්තා නියෝජිතවරිය අපේ ඉතිහාසයේ ඉන්නේ 1931 දී ඇත්තටම එඩ්ලින් මොළමුරේ මැතිණිය. එතුමියගේ පියාගේ අභාවයෙන් පසුව පැවැත් වූ අතුරු මැතිවරණයෙන් තමයි අය පාර්ලිමේන්තුවේ එන්නේ. අනතුරුව එදා මෙදා තුර පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම පාර්ලිමේන්තුවකට අපට හැකියාවක් ලැබිලා නැහැ 100.6 ඉක්ම වූ කාන්තා නියෝජනයක් ලබා දෙන්න. උපරිම කාන්තා නියෝජනය අපට ලැබුණේ පසුගිය පාර්ලිමේන්තුවේ 14 දෙනෙක්ගෙන් යුතු පාර්ලිමේන්තු කණ්ඩායම, කාන්තා නියෝජිත කණ්ඩායම. ඒතර මේ පාර්ලිමේන්තුවේදී දැනට අපට තේරීපත් වූ සහ ජාතික ලයිස්තුවෙන් තේරීපත් වූ නියෝජිතයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 12 දෙනෙක් මේ සැරේ අපට ලැබිලා තියෙනවා. මේ සැරේත් අර කඩේම තාම අපට පසු කිරීමේ හැකියාවක් ලැබලා නැහැ. ඒ කියන්නේ 12 දෙනෙක් කියන්නේ ඒ 106කට වඩා අඩු ප්‍රමාණයක් තමයි කාන්තා නියෝජනය අපට ලැබිලා තියෙන්නේ.
ඒතර ඔබ ඇහුවා අලුත් മന്ത്രിවරුන්. මෙවර සාමාන්‍ය ප්‍රවණතාවය තමයි පාර්ලිමේන්තුවේ ඕනම පාර්ලිමේන්තු සැසිවාරයක නැත්නම් පාර්ලිමේන්තුවක පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3න් 1 ප්‍රමාණයක් නවක මන්ත්‍රීවරුන් ලෙස එනවා ආසන්න වශයෙන් 3න් 1ක ප්‍රමාණයක්. හැබැයි මෙවර අපිට මේ වන විට 80ක පමණ ප්‍රමාණය 77ත් 80ත් අතර ප්‍රමාණයක් නවක මන්ත්‍රීවරුන්ගේ වෙනදට වඩා වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් තේරීපත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ ඒක තමත් අගේ කළ යුතු ප්‍රවණතාවයක්. ඒ වගේම තරුණ නියෝජනය පිළිබඳ සලකා බැලුවොත් දැනට පත් වෙලා තියෙන മന്ത്രിවරුන්ගෙන් අවුරුදු 30ට අඩු മന്ത്രിවරුන් 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම අවුරුදු 50ට අඩු മന്ത്രിවරුන් දැනට අපිට ඉන්නවා 100කට ආසන ප්‍රමාණයක් ඉන්නවා. අවුරුදු 60ට වඩා අඩු മന്ത്രിන් සංඛ්‍යාව 160ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරුණ පාර්ලිමේන්තුවක් අපිට මෙවර තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නියෝජනයේ 225යි 160 දෙනෙක්ම අවුරුදු 60ට වඩා අඩු മന്ത്രി 160ක් 70ක් විය හැකි. තව සමහර ජාතික ලැයිස්තු අපිට ලැබෙන්න තියෙනවා. ඒ අනුව 175ක පමණ ප්‍රමාණයක් අපිට තරුණ ජවයක් මේ සැරේ පාර්ලිමේන්තුවේදී දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මහජනතාවගේ අභිලාෂය යම් තාක් දුරකට ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවායි කියලා මට හිතෙනවා. මොකද මෙම ගණන් සංඛ්‍යාව සලකා බලන අවස්ථාවේදී. හොඳයි වේතෘදාදිතුමා දැන් සැසිවාරයක් විවෘත කිරීමේදී සාමාන්‍යයෙන් මේ ආචාර පෙළපාලියක් පැවැත්වෙනවා. දැන් මෙවරත් ඒක එහෙමද නැත්නම් මොකක්ද තියෙන වෙනස? ඔව් අසල මෙවර වෙනස් කිරීමක් තියෙනවා. මේ අතිගරු ජනාධිපතිතුමා අපට දැනුම් දීලා තියෙනවා. පුළුවන් තරම් මෙය චාම් මට්ටමින් වියදම් අඩු කරගෙන කරන්න කියලා. ඒ නිසාම අපි මේ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය මේ එතකොට ස්ට්‍රීට් ලයිනින් පෙළ ගැස්ම පැමිණෙන මාර්ගයේ එතකොට වෙඩිමුර තැබීම ඒ සියලු දේම මෙම උත්සවයෙන් ඉවත් කරලා තියෙනවා. දැන් මෙම උත්සවයේ ඇත්තට ගැන පොඩි විග්‍රහයක් කරොත් එහෙම වෙනදා අර අශ්වාරෝහකයන් කැටුව එන්නේ නැහැ අපේ අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අර මෝටර් කේඩ් එකෙන් එනවා. එවැනි දේවල් කිසි දෙයක් නැහැ. ඔවුන්ගේ එදිනෙදා පැමිණෙන ආකාරයට අපේ ප්‍රධාන පියගැට පෙළට පැමිණියාම එතනදී අපේ කතානායකතුමත් අපේ මහලේකම්තුමත් ඔවුන්ව පිළි අරගෙන අපි රතු පළස මතින් අතිගරු ජනාධිපතිතුමාව අපි රැගෙන එනවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට. ඒ ගොඩනැගිල්ලට පැමිණෙන දොරටුව ద్వාරය අසලදී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කිරීමක් සිද්ධ වෙනවා. ඉන් පසුව තමයි අපි එතුමාව පැලදුම් කාමරයට රැගෙන යනවා. ඊට පස්සේ 2:55ට ඝනපූර්ණ සීනුව නාද වෙන්න පටන් ගන්නවා. ඒ විනාඩි 5ක් නාද වුණයින් පස්සේ 3ට නැවතුණු විගස අප පෙරහැරින් නියෝජ්‍ය වේතධාරී පෙරටු කරගෙන ඉන් පසුපස මම වේතධාරී හැටියට සෙන්කෝලිය දකුණු හුරහිස මත තබාගෙන ඉන් පසුපස අතිගරු ජනාධිපතිතුමාත් ඉන් පසුපස කතානායකතුමාත් ඊට පසුව මහලේකම්තුමා දැන් නියෝජ්‍ය මහලේකම්තුමා සහ සහකාර මහලේකම්වරුන් සහ සහකාර වේතධාරී මේ පෙළපාලියේ පැමිණෙනවා. දැන් මෙතන වෙනස තමයි අසේල මේ කතානායකතුමාගේ පුටුව අපි ඉවත් කිරීමක් කරනවා මෙදින. ඒ අතිගරු ජනාධිපතිතුමාගේ ලාංඡනයේ සහිත පුටුව අපි මේම මූලාසනයේ තබනවා. ඒතකොට එදින කතානායකතුමා අසුන් ගන්නේ පහත ස්ථානයේ අපේ මහලේකම්වරු සමග පහතම ස්ථානයේ තමයි කතානායකතුමා අසුන් ගැනීම කරන්නේ. ඒතර ගරු අතිගරු ජනාධිපතිතුමා මූලාසනයේ අරගෙන අතිගරු ජනාධිපතිතුමා මේ වෙලාවේ මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් කරන්නට නියමිතයි. ඒ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව වෙනත් දිනයකට කල් තබයි. ඊට පසුව මේ ජනාධිපතිතුමාගේ ඇමතීමෙන් පසු නැවතත් මම සෙන්කෝලය රැගෙන ජනාධිපතිතුමා කැටුව පිටතට ඇවිල්ලා එතුමාව පිටත් කර හැරීමේ ක්‍රියාදාමයක් තමයි දැනට සිද්ධ වෙන්නේ. හොඳයි අපිට ඊටාම පැහැදිලි මෙවර අපි පත් කරගත් ජනතා ඡන්දයෙන් පත් කරගත් ශ්‍රී ලංකා
වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙනවා. ඒ සඳහා වන සූදානම සමග පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව ඔබ අප දැනගත යුතු කාරණා ගණනාවක් පිළිබඳව දැනුවත් කරන්නටයි අද දවසේ ශනිදා අයබෝවන් අපි වෙන් කරගත්තේ. අපි ස්තුතිවන්ත වෙනවා ඉතාම කාර්යබහුල වටපිටාවක් තුළ මේ සඳහා කාලය වෙන් කරාට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීල් පරාක්‍රම ඉද්දවල මැතිතුමනි ඔබතුමන්ට, ඒ වගේම සහකාර මහලේකම් පරිපාලන කුෂානි රෝහණදීර මැතිනියට, ඒ වගේම සහකාර මහලේකම් ව්‍යවස්ථාදායක සේවා ටිකිරිකේ ජයතිලක මහත්මයාණන්ට සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමන්ටත්. එමනම් අපි ඔබ සියලු දෙනාට සුභාශිංසන එකතු කරනවා. අයබෝවන්. හිතවතුනි, අපි ජාතික රූපවාහිනිය හැටියට ඔබට අර්ථවත් දේ තිලින කරන sannivedana සම්ප්‍රදාය තුළ තවත් රසවත් මිහිරි අත්දැකීමක් අර්ථාන්විත ලෙස ගෙනෙන්නට කල්පනා කරනවා. මේ වෑයම ආරම්භ කරන්නට නියමිතයි අගෝස්තු මාස 15 වනදා සිට. ඒ කියන්නේ අද සෙනසුරාදා ඉරිදා මේ දෙදිනේ රාත්‍රී 7:30ට ජාතික රූපවාහිනිය තුලින් විකාශය කරන්නට නියමිතයි සසර කින්නරාවී